නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යස්ස කස්ස චිමික්ඛවේ ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි ව්‍යංජනේහි තථාගතේ සද්ධා නිවිට්ඨා හෝති මූලජාතා පතිට්ඨිතා අයං උච්චති භික්ඛවේ ආකාරවති සද්ධා දස්සන මූලිකා දල්හා අසංහාරියා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචි වා ලෝකස්මින් එවං කෝ භික්ඛවේ තථාගතේ ධම්ම සමන්නේසනා හෝති එවං ච පන තථාගතෝ ධම්මතා සුසමන්නිට්ඨෝ හෝති පින්තුනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විමංශක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ චූල යමක වර්ගයේ 47 වෙනි සූත්‍රය. විමංශක කියන්නේ ඥානයෙන් නුවණින් විමසනවා, නුවණින් සොයා බලනවා, ඥානයෙන් පරීක්ෂා කරලා බලනවා කියන තේරුම. ඉතින් මේ විමංශක සූත්‍රය ඉගෙන ගන්නකොට කියවනකොට පෙනෙනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ චරිතයත් උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් මොන තරම්නම් ශ්‍රාවකයන්ට උන්වහන්සේගේ අනුගාමිකයන්ට විවෘතද කියලා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ පහළ වෙච්ච කිසිම ශාස්ත්‍රවරයෙක් තමන්ව අදහන ශ්‍රාවකයන්ට, තමන්ගේ අනුගාමිකයන්ට, තමන්ව විශ්වාස කරන බැතිමතුන්ට තමන් මේ අදහන ශාස්ත්‍රවරයා කොහොම කෙනෙක්ද කියලා හොයන්ට විමසන්ට ඉඩ දීලා නැහැ. ඒ වගේම තමන් අදහන ධර්මය කොහොම එකක්ද කියලා විමසන්ට හොයන්ට පරීක්ෂා කරන්ට ඉඩ දීලත් නෑ. කිව්වේ කොහොමද? S2 පියාගෙන කියන ඔක්කොම පිළිගන්න කිව්වා. අත් දෙක උස්සගෙන යාඥා කරන්න කිව්වා. විශ්වාස කරන්න කිව්වා. මිස නුවණින් මා ගැන විමසපල්ලා කියලා කිසිම ශාස්ත්‍රවරයෙක් කියලා තියෙනවද? නෑ. ඉතින් මේ විමංශක සූත්‍රය ඊටාම වැදගත් සූත්‍රයක් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ පරම පිවිතුරු
කෙලස් බිඳුවක්වත් නැති තමන් වහන්සේගේ පිරිසුදු චරිතය ගැන පවා තමන්ගේ ශ්‍රාවකයන්ට නුවණින් විමසන්ට හොයන්ට පරීක්ෂා කරන්ට ඉඩ දීලා තියෙනවා. ඉතින් එහෙම නුවණින් විමසලාම තථාගතයන් වහන්සේ කෙරෙහි අන්ධ විශ්වාසයෙන් තොර ආකාරවතී සද්ධාව ඇති කරගත යුතුයි කියලා මේ විමර්ශක සූත්‍රයේදී දේශනා කළා. විමර්ශක සූත්‍රයේ අවසානයේදී දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම. යස්ස කස්සච භික්ඛවේ මහණෙනි යම් කිසි කෙනෙකුට ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි ව්‍යංජනේහි මේ ආකාරයට මේ සූත්‍රයේ දේශනා කරන පදවලට අනුව වචනවලට අනුව තථාගතේ සද්ධා නිමිත්තෝ හෝති. තථාගතයන් වහන්සේ පිළිබඳව විමසනකොට හොයනකොට ඒ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව මූල ජාතාපතිට්ඨිතා සිත තුල හෙලවෙන්නේ නැතිව මුල් බැසගත්තොත් එතකොට ඒ ශ්‍රාවකයා සෝතාපට්ටි මාර්ගයට වැටීමෙන් මුල් බැහැගත් කෙනෙක් වෙනවා. අයං උච්චති භික්ඛවේ ආකාරවතී සද්ධා. අන්න ඒ සද්ධාවට තමයි අන්ධ විශ්වාසයෙන් තොර ආකාරවතී සද්ධාව කියන්නේ. සකාරණ අවබෝධයේ සහිත වූ සද්ධාව කියන්නේ ඒකට. ඉතින් ඊළඟට ඒ ආකාරවතී සද්ධාව කොහොම එකක්ද? ඒක දස්සන මූලිකා සෝතාපට්ටි මාර්ගඵලයට මුල් වෙනවා. දල්හා ඒ සද්ධාව අවබෝධයේ මුල් කරගත්ත නොසෙල් වෙන දැඩි එකක්. ඉතින් එහෙම කෙනෙකු තුල ඇති වුණ සද්ධාව අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් කිව්වා. මේ ලෝකේ කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මේකුට ඒ ශ්‍රාවකයා තුල ඇති වුණ ශ්‍රද්ධාවෙන් යාව එළියට ඇදලා ගන්න බෑ. පෙරලන්ට බෑ. ඉවත් කරන්න බෑ කියලා දේශනා කළා. ඊළඟට දේශනා කරනවා එවං කෝ භික්ඛවේ තථාගතෝ ධම්ම සමන්නේසනා හෝති කියලා. ඒ කිව්වේ මහණෙනි ඔය විදිහට තමයි තථාගතයන් වහන්සේ ගැන ධම්ම සමන්නේසනා ධර්මයට අනුව පරීක්ෂා කර බලන්නේ කියලා කිව්වා. ඊළඟට ඒවංච පන තථාගතෝ මහණෙනි ওই විදිහට තමයි තථාගතයන් වහන්සේ ධම්මතාසු සමන්නිට්ඨෝ ධර්මයට අනුව පරීක්ෂා කරනකොට තථාගතයන් වහන්සේව ඇතිසැටියෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ කියලා දේශනා කළා. පින්නතුනේ ඉතින් දැන් අපි මේ සූත්‍රයට අනුව ඉගෙන ගන්න ඕන මේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන මේ කිව්ව ධම්ම සමන්නේසනය ධර්මයට අනුව පරීක්ෂා කරලා බලන පිළිවෙල මොකක්ද කියලා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕන මේ විමර්ශක සූත්‍රයට අනුව අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ධම්මතා සුසමන්නිට්ඨෝ සම්බුදුවරයෙකුගේ ධර්මතාවයට අනුව පරීක්ෂා කරනකොට අපේ තථාගතයන් වහන්සේ ඇතිසැටියෙන් හඳුනා ගන්න පිළිවෙල කොහොමද කියලා. එහෙම වුණාම අපටත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ආකාරවතී සද්ධාව අන්ධ විශ්වාසයෙන් තොර
අවබෝධයේ සහිත වූ සද්ධාාවක් ඇති කර ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම සෝතාපට්ටි මාර්ග ඵලයට මුල් වෙන නොසෙල් වෙන සද්ධාාවක් ඇති කර ගන්නටත් පුළුවන් වෙයි. ඉතින් මේ ශ්‍රද්ධාව කිසිම ශ්‍රමණේකට, බ්‍රාහ්මණේකට, දෙවියෙකුට, මාරේකට, බ්‍රහ්මේකට සොලවන්න බැරි එකක් වෙයි. ඇත්තටම බලන්න අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට මේ විමර්ශක සූත්‍රයේ හරියට පැහැදිලි කරලා කියලා දෙන්න ඕන. මේ විමර්ශක සූත්‍රයේ හරි විදිහට තේරුම් ගත්තොත් අපේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ ආගම අතහැරලා එක එක පාරවල් වල දුවන්නේ නැහැ. කිරිපිටි පැකට් එකකට, ටකරන් කෑලි ටිකකට, ලදරු පාසලකට, පෙට්ටියක අහුරලා දෙන තෑග්ගකට මේ ශ්‍රේෂ්ඨ ධර්මය පාවල දෙන්නේ නැහැ. ධර්මය අතහැරලා, තුනුරුවන් අතහැරලා දුවන්නේ නැහැ. මේ බලන්න මේ විමර්ශක සූත්‍ර දේශනාව කරපු කාලේ සරලාම් බලමු මෙහි පසුබිම කොහොමද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එක දවසක් ශ්‍රාවක සංඝ රත්නයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, නුවණ තියෙන භික්ෂුවක් ඉන්නවා. හැබැයි ඒ භික්ෂුව පරස්ස චේතෝ පරියායන් අජානන්තේන. ඒ කිව්වේ අනෙක් අයගේ සිත් දැනගැනීමේ චේතෝ පරිය ඥානය නැහැ ඒ භික්ෂුවට. එන්නතකොට එහෙම නුවණ තියෙන චේතෝ පරිය ඥානය නැති ශ්‍රාවකෙක් අපේ තථාගතයන් වහන්සේ ඇත්තටම සම්මා සම්බුද්ධෝ වානෝවා, සම්මා සම්බුද්ධද නැද්ද කියලා හරියටම දැන ගැනීම පිණිස තථාගතයන් වහන්සේ ගැන Tamanගේ නුවණින්ම පරීක්ෂා කරලා බලන්න කිව්වා. එතකොට මෙතනදී මේ චේතෝ පරිඥානේ තියෙන, ඒ කියන්නේ පරචිත්ත විඥාන ඥානයේ තියෙන ශ්‍රාවකයෙකුට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද නැද්ද කියන ගැටලුව මතුවෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේට පුළුවනි Tamanගේ සිතෙන් තථාගතයන් වහන්සේගේ සිත දකින්නට. උන්වහන්සේගේ චේතෝ පරිඥාණයෙන් තථාගතයන් වහන්සේගේ සිත දකින්න පුළුවනි. එතකොට මොකක්ද මේ චේතෝ පරිඥාණය? එහෙම නැතිනම් පරචිත්ත විඥාන ඥානය කියන්නේ? මේ චේතෝ පරිඥාණයෙන් අනෙක් අයගේ සිත කොහොමද ක්‍රියා කරන්නේ කියලා Tamanගේ හිතෙන් බලන්න පුළුවන්. මෙතනදී ක්‍රම 16කට පෙන්වලා දීලා තියෙනවා මේ චේතෝ පරිඥාණයට සමවැදිලා අනුන්ගේ සිත Tamanගේ සිතෙන් බලන හැටි. දැන් ඔතනදී මේ චිත්තානුපස්සනා භාවනාවේදී Tamanගේ සිත දිහා බලන්නේ ඒ ක්‍රම 16ට ඒක මෙතනට පටලවා ගන්න තිබා. ඉතින් ඔන්න චේතෝ පරිඥානයේ තියෙන ශ්‍රාවකයා අනික් අයගේ සිත බලනකොට ඔන්න දකින්නවා. කොහොමද? සරාගං වා චිත්තං. එයාට දැන් රාග සහිත සිතක් තියෙන්නේ කියලා දැනගන්නවා. විතරාගං වා චිත්තං. එයාට රාගේ නැතිවීමෙන් විරාගී වූ සිතක් තියෙනවා කියලා දැනගන්නවා. සදෝසං වා චිත්තං. ද්වේෂයේ සහිත සිතක් තියෙනවා කියලා දැනගන්නවා. විහිත දෝසං වා චිත්තං. ද්වේෂයේ නැති මෛත්‍රී සිතක් තියෙනවා කියලා දැනගන්නවා. සමෝහං වා චිත්තං. නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් පිළිගැනීම නිසා ඇති වූ මුලා වූ සිතක් යාට තියෙන්නේ කියලා ඒකත් දැනගන්නවා.
වීත මෝහං වා චිත්තං අනිත් පැත්ත අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම වශයෙන් පිළිගැනීම නිසා ඇති වූ වීත මෝහ සිතක් යාට තියෙන්නේ කියලා දැනගන්නවා. සංකිට්තං වා චිත්තං තීන මිද්ධ කියන්නේ චිත්ත චෛතසික වල හැකිලී යෑම නිසා ඇකුළුන සිතක් තියෙනවා කියලා යාට දැනගන්නවා. වික්කිත්තං වා චිත්තං උද්දච්ච කුක්කුච්ච කියන්නේ බාහිර අරමුණු වලට විසිරී ගිය සිතක්. ඒ වගේම පසුතැවිල්ලටපත් වූ සිතක් තියෙනවා කියලා දැනගන්නවා. මහග්ගතං වා චිත්තං ඔන්න යාට සතර සතිපට්ඨානයේ වඩනකොට පංච නීවරණ වලින් මිදිලා ධාන අංග ඇති වෙලා බලවත් වූ සිතක් තියෙනවා කියලා දැනගන්නවා. අමහග්ගතං වා චිත්තං සතර සතිපට්ඨානයේ හිත පිහිටන්නේ නැතිව පංච නීවරණ වලින් වැහිලා තියෙන සිතක් එයාට තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. සෞත්තරං වා චිත්තං සතර සතිපට්ඨානයේ වඩනකොට ඔන්න දැන් පංච නීවරණ යටපත් වෙලා නමුත් තාම ධානය තත්වයට ආපු නැති සිතක් එයාට තියෙන්නේ කියලා දැනගන්නවා. අනුත්තරං වා චිත්තං පංච නීවරණ වලින් මිදුන ධානය තත්වයටපත් වුණ ශ්‍රේෂ්ඨ සිතක් තමයි තියෙන්නේ කියලා දැනගන්නවා. සමාහිතං වා චිත්තං සමත විදර්ශනා දෙකේ එයාගේ හිත හොඳින් පිහිටනවා කියලා පිහිටලා එකඟ වෙලා තියෙන සිතක් කියලා දැනගන්නවා. අසමාහිතං වා චිත්තං සමත විදර්ශනා දෙකේ එයාගේ හිත පිහිටලා නැහැ කියලා එකඟ නොවූ සිතක් එයාට තියෙන්නේ කියලා දැනගන්නවා. විමුක්තං වා චිත්තං ප්‍රඥාව තුලින් කෙලෙස් වලින් මිදුන සිතක් එයාට තියෙන්නේ කියලා දැනගන්නවා. අවිමුත්තං වා චිත්තං කෙලෙස් වලින් මිදුනේ නැති සිතක් තමයි යාට තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට තමන්ගේ සිතෙන් අනික් අයගේ සිත දිහා බලන්න පුළුවන්කමට කියනවා චේතෝ පරිඥානය කියලා. ඉතින් ඔය කිව්ව විදිහට තමන්ගේ සිතෙන් අනික් අයගේ සිත බැලීමට තරම් ඒ කිව්ව චේතෝපරිය ඥානය දියුණු කරගත්තේ නැති. එහෙම වුණත් නුවණින් විමසා බැලීමේ හැකියකම තියෙන ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධද නැතිද කියලා නුවණින් පරීක්ෂා කරලා බලන්න කිව්වා. ඉතින් මේ වෙලාවේ මෙතන රැස් වෙලා හිටපු මේ ශ්‍රාවක සංඝ රත්නයෙන් එක නමක් ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා මෙහෙම කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ ශ්‍රී සද්ධර්මයේ පවතින්නේ භගවන් මූලකා භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනමයි අපගේ මේ ශ්‍රී සද්ධර්මයේ පවතින්නේ භගවන් නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේ නේත්‍රු කරගෙන නැතිනම් නායක කරගෙනමයි භගවන් පටිසරණා අපගේ ශ්‍රී සද්ධර්මයේ පවතින්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ මතමයි. ඉතින් ඒ නිසා මේ චේතෝපරිය ඥානෙ නැති එහෙත් නුවණ තියෙන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධද නැතිද කියලා නුවණින් විමසන්නේ කොහොමද කියලා සාදු වට බන්තේ භගවන්තං යේව පටිභාතු ඒතස්ස භාතස්ස අත්තු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ කාරණේ අර්ථය ඒකාන්තයෙන් ඉතා හොඳින් දන්නේ වැටහෙන්නේ භාග්‍යවතුන් වහන්සේටමයි. එනිසා භගවතෝ සුත්තා බික්ඛු ධාරෙස්සන්තිති ස්වාමීනි දේශනා කොට වදාරනසේක්වා භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන් ඒ කාරණේ අහලා දැනගෙන චිත්‍ර ධාරණය කරගන්නවා ඇති කියලා
බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඔන්නය මෙහෙම එදා හිටපු ශ්‍රාවක සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ශ්‍රාවකත්වයත් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍ර භාවයත් ප්‍රකාශ කිරීමට කියන්නේ භගවත් ප්‍රමාණය කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහණෙනි සුනාත හොඳට හුම්කම් දෙන්න කිව්වා. සාදුකම් මනසිකරෝත හොඳට හිතට ගන්න කිව්වා. භාසිස්සාමි මම දැන් දේශනා කරනවා කියලා. අර චේතෝ පරිඥානේ නැති නුවණ තියෙන ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද නැතිද කියලා විමසන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පටන් ගන්නවා. වහන්සේ දේශනා කරනවා මෙහෙම මුලින්ම දීසු ධම්මේසු තථාගතෝ සමන්නේසි තබ්බෝ චක්කුසෝත විඤ්ඤේයේසු ධම්මේසු කියලා. නුවණින් පරීක්ෂා කිරීමට දක්ෂ ශ්‍රාවකෙක් මුලින්ම කරුණු දෙකක් තථාගතයන් වහන්සේ තුල තියෙනවද කියලා නුවණින් පරීක්ෂා කරලා බලන්න කිව්වා. චක්කුසෝත විඤ්ඤේයේසු ධම්මේසු මොනවද මේ බලන්න කිව්වේ? තථාගතයන් වහන්සේ වෙතට කිට්ටු වෙලා තමන්ගේ ඇස් දෙකෙන් හොඳට බලන්න ඕනේ. තමන්ගේ කන් දෙකෙන් හොඳට අහන්න ඕනේ. එතකොට මේ ඥානවන්ත ශ්‍රාවකයා මේ ඇස් දෙකෙන් බලන්නේ මොනවද? තමන්ගේ ඇස් දෙකෙන් නුවණින් බලනකොට පෙනෙනවා තථාගතයන් වහන්සේගේ කාය සමාචාර, කායික හැසිරීම් සිදුවෙන විදිය. ඒ වගේම තමන්ගේ කන් දෙකෙන් නුවණින් අහනකොට ඇහෙනවා තථාගතයන් වහන්සේගේ වාක් සමාචාර. තථාගතයන් වහන්සේ වචන හසුරුවන විලාසය කියන මේ දෙක. ඉතින් මේ දෙක ගැන නුවණින් පරීක්ෂා කරනකොට යේ සංකිලිට්ඨා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්තිවා තේ තථාගතස්ස නොවාති. යා එහෙන් බලද්දි පෙනෙන තථාගතයන් වහන්සේගේ කාය සමාචාර, කායික ක්‍රියා, කනින් අහද්දි ඇහෙන තථාගතයන් වහන්සේගේ වාක් සමාචාර, වචන හසුරුවන විලාසයේ තුල කෙලෙස් තියෙනවද කෙලෙස් නැද්ද කියලා නුවණින් පරීක්ෂා කරලා බලන්න කිව්වා. ඉතින් එහෙම බලනකොට එයා දැනගන්නවා යේ සංකලිට්ඨා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති තී කියලා. එතකොට එයා ඇහෙන් බලද්දී නුවණින් දැනගන්නවා තථාගතයන් වහන්සේගේ කාය සමාචාර පිරිසිදුයි කියලා. වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකුණු උත්තමෙක් කියලා දැනගන්නවා. තථාගතයන් වහන්සේ සොරකම් කිරීමෙන් වැළකුණු උත්තමෙක් කියලා දැනගන්නවා. ඒ වගේම වහන්සේ භ්‍රමචාරී ජීවිතයක් ගත කරන උත්තමෙක් කියලා දැනගන්නවා. ඒ නිසා ඇහෙන් බලද්දි දැක ගන්නට පුළුවන් වෙන මේ සංකලිට්ඨා ධම්මා, ඒ කිලිටි ධර්ම කෙලෙස් බිඳුවක්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල නැත කියලා දැනගන්නවා. ඊළඟට ඒ ඥානවන්ත ශ්‍රාවකයා දැනගන්නවා තථාගතයන් වහන්සේගේ වාක් සමාචාර, වචන හසුරුවන විලාසය පිරිසිදුයි කියලා. උන්වහන්සේ බොරු කීමෙන් වැළකුණ කෙනෙක්, කේලාම් කීමෙන් වැළකුණ උත්තමයෙක්, පරුස වචන කීමෙන් වැළකුණ උත්තමයෙක්, හිස් වචන කීමෙන් වැළකුණ උත්තමයෙක් කියලා නුවණින් දැනගන්නවා.
එනිසා කනින් අහද්දී දැක ගන්න පුළුවන් වෙන මේ සංකිලිට්ඨා ධම්මා ඒ කිලිටි ධර්ම කෙලස් බිඳුවක්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල නැත කියලා එයා දැනගන්නවා. ඉතින් මෙහෙම නුවණින් යුක්තව ඇහෙන් බලද්දි කනෙන් අහද්දි දැක ගන්නට පුළුවන් කෙලස් තියෙනවා. එහෙම වුණත් ඒ බඳු කෙලස් භාග්‍යවතුන් වහන්සේ තුල කිසිම දෙයක් නැත කියලා තේරුම් ගත්තට පස්සේ තවදුරටත් නුවණින් තථාගතයන් වහන්සේ ගැන පරීක්ෂා කරලා බලන්න කිව්වා. ඒක කරන්නේ කොහොමද කියන කාරණේ දේශනා කරනවා. යේ වීතිමිස්සා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්සනෝ වාති. ඊළඟට මේ ඥානවන්ත ශ්‍රාවකයා පරීක්ෂා කරන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිහා ඇහෙන් බලද්දී පෙනෙන වීතිමිස්සා ධම්මා. ඒ කියන්නේ කලින් කලට වෙනස් වෙන කාය සමාචාර කායික ක්‍රියා තියෙනවද? ඊළඟට කනෙන් අහද්දී වීතිමිස්සා ධම්මා කලින් කලට වෙනස් වෙන භාග්‍යවතුන් වහන්සේගේ වචන හසුරුවන විලාසයක් තියෙනවද? ඒ කාය සමාචාර වචී සමාචාර තුල කෙලස් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න කිව්වා. කලින් කලට වෙනස් වෙන. ඉතින් එහෙම පරීක්ෂා කරලා බලනකොට ඒ ඥානවන්ත ශ්‍රාවකයා දැනගන්නවා යේ වීතිමිස්සා චක්කුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති इति කියලා. එතකොට මේ ඥානවන්ත ශ්‍රාවකයාට දැක ගන්නට පුළුවන් වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාය සමාචාර කලින් කලට වෙනස් වෙන ඒවා නොවේ කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කලකදී ප්‍රාණඝාත කරන කලකදී ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙක් නොවේ. උන්වහන්සේ ජීවිතයෙන්ම සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතය අතහැර දැමූ කෙනෙක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කලකදී සොරකම් කරන කලකදී සොරකමින් වැළකී සිටින කෙනෙක් නොවේ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සොරකම අතහැර දැමූ උත්තමයෙක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කලකදී අබ්‍රහ්මචර්යාවේ යෙදෙන කලකදී බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙක් නොවේ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාවේ හැසිරෙන උත්තමයෙක්. ඒ නිසා ඇහෙන් බලද්දි දැක ගන්නට පුළුවන් වෙන යේ වීතිමිස්සා ධම්මා කලින් කලට වෙනස් වෙන කෙලෙස් ධර්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල නැත කියලා මේ ආකාරයට පරීක්ෂා කරනකොට දැනගන්නවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක් සමාචාර කලින් කලට වෙනස් වෙන ඒවා නොවේ කියලා පරීක්ෂා කරනකොට දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කලකදී බොරු කියන කලකදී බොරුවෙන් වැළකී සිටින කෙනෙක් නොවේ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම බොරුව අතහැර දැමූ උත්තමයෙක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කලකදී කේලම් කියන කලකදී කේලමෙන් වැළකී සිටින කෙනෙක් නොවේ. වහන්සේ සම්පූර්ණයෙන්ම කේලම අතහැර දැමූ උත්තමයෙක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කලකදී පරුස වචන කියන කලකදී මිහිරි වචන කියන කෙනෙක් නොවේ. වහන්සේ සම්පූර්ණයෙන්ම පරුස වචනේ අතහැර දැමූ උත්තමයෙක්. ඒ වගේම
භාග්‍යවතුන් වහන්සේ කලකදී හිස් වචන කීමෙන් වැළකී සිටින කෙනෙක් නොවේ. උන්වහන්සේ හිස් වචන කීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ උත්තමෙක්. ඉතින් මෙහෙම කනින් අහද්දි දැක ගන්නට පුළුවන් වෙන මේ වීතිමිස්සා ධම්මා කලින් කාලට වෙනස් වෙන කෙලෙස් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල නැත කියලා මේ ආකාරයට පරීක්ෂා කරනකොට ඥානවන්ත ශ්‍රාවකයා දැනගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට නුවණින් යුක්ත ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ ගැන නුවණින් විමසනකොට පරීක්ෂා කරනකොට ඇහෙන් බලද්දි කනින් අහද්දි දැක ගන්නට පුළුවන් වෙන අර කිව්ව විදිහේ කලින් කලට වෙනස් වෙන කෙලෙස් තියෙනවා. ඊබඳු කෙලෙස් භාග්‍යවතුන් වහන්සේට නැත කියලා තේරුම් ගත්තට පස්සේ තථාගතයන් වහන්සේ පිළිබඳව විමසන මේ ඥානවන්ත ශ්‍රාවකයා උන්වහන්සේගේ ආජීවය ජීවිත පැවැත්ම ඊළඟට පිරිසිදුද කියලා නුවණින් විමසලා බලනවා. ඒක ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා යේ වෝදාතා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නොවාති කියලා. එතකොට මේ ශ්‍රාවකයා දැන් භාග්‍යවතුන් වහන්සේ දිහා ඇහෙන් බලද්දී වහන්සේගේ කායික ක්‍රියා තුලින් පෙනෙන වෝදාතා ධම්මා තථාගතයන් වහන්සේගේ ආජීවය ජීවිත පැවැත්ම පිරිසිදුද වහන්සේ මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයෙන් යුක්ත උත්තමයෙක්ද කියලා ඇහෙන් බලලා පරීක්ෂා කරනවා. ඊළඟට මේ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ වචන විලාසය තුලින් පෙනෙන වෝදාතා ධම්මා තථාගතයන් වහන්සේගේ ආජීවය ජීවිත පැවැත්ම පිරිසිදුද වහන්සේ මිච්ඡා ජීවෙන් වැළකීලා සිටින සම්මා ආජීවයෙන් යුක්ත උත්තමයෙක්ද කියලා කනින් අහලා පරීක්ෂා කරනවා විමසනවා. ඉතින් එහෙම විමසනකොට පරීක්ෂා කරනකොට ඒ ඥානවන්ත ශ්‍රාවකයා දැක ගන්නවා යේ වෝදාතා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජාන්ති තථාගතස්සාති කියලා. මේ ආකාරයට නුවණින් ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ ගැන නුවණින් විමසනකොට පරීක්ෂා කරනකොට ඇහින් බලද්දී කනෙන් අහද්දී තථාගතයන් වහන්සේගේ කායික වාචසික ක්‍රියාවලින් පෙනෙන වෝදාතා ධම්මා ආජීව පාරිශුද්ධිය. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මිච්ඡා ජීවයෙන් වැළකීලා සම්මා ජීවයෙන් යුක්තව ජීවිතය ගත කරන උත්තමයෙක් තමයි කියලා තේරුම් ගන්නවා. ඊළඟට දේශනා කරනවා එහෙම ඇහින් බලනකොට කනින් ඇහුම්කන් දෙනකොට තථාගතයන් වහන්සේ සම්මා ජීවයෙන් යුක්ත උත්තමයෙක් කියලා තේරුම් ගත්ත ශ්‍රාවකෙක් තවදුරටත් තථාගතයන් වහන්සේ ගැන නුවණින් විමසන්ට කිව්වා. කොහොමද? දීඝරත්තං සමාපන්නෝ අයං ආයස්මා ඉමං කුසලං ධම්මං උදාහෝ ඉත්තර සමාපන්නෝති. මෙතෙක් මේ විස්තර කරපු ආකාරයට තථාගතයන් වහන්සේ දිහා ඇහෙන් බලද්දී පෙනෙන ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, බ්‍රහ්මචාරී ජීවිතය, ඒ වගේම කනෙන් අහද්දී දැක ගන්නට පුළුවන් වෙන තථාගතයන් වහන්සේ තුල පැවතුන ඒ බුරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීමත් නැවත ඇහෙන් බලද්දී කනෙන් අහද්දී
දැක ගන්නට පුළුවන් වුණ උන්වහන්සේ තුල පවතින මිච්ඡා ජීවයෙන් වැළකුණ සම්මා ජීවයත් කියන මෙන්න මේ ආජීව අෂ්ටමක සීලය. ඒ කියන්නේ ආජීව අෂ්ටමක සීලය. තයිති මේ ගුණ ධර්ම දීඝරත්තං සමාපන්නෝ තාමත් දිගු කාලයක සිට ආරක්ෂා කරගෙන එන ගුණ ධර්මද නැත්නම් මේ ගුණ ධර්ම ආරක්ෂා කරන්න පටන් ගත්තේ ඉත්තර සමාපන්නෝති මේ ඊයේ පෙරේදා ඉඳලා මේ ළඟකදී ඉඳලාද කියලා නුවණින් පරීක්ෂා කරන්න කිව්වා. එහෙම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව නුවණින් පරීක්ෂා කරනකොට ඒ ශ්‍රාවකයාට දැනගන්න පුළුවන් වෙනවා දීඝරත්තං සමාපන්නෝ අයං ආයස්මා ඉමං කුසලං ධම්මං නායස්මා ඉත්‍ර සමාපන්නෝති. ඒ තථාගතයන් වහන්සේ මේ ළඟකදී ඊයේ පෙරේදා ඉඳලා මේ කුසල ධර්ම මේ ගුණ ධර්ම ආරක්ෂා කරන්න පටන් ගත්ත කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ තා දීර්ඝ කාලයක සිට ජීවිතේ පුරාම පිරිසිදු සම්මා ජීවය 8 වෙනි කොට තියෙන මේ කුසල ධර්ම ආරක්ෂා කරගෙන එනවා කියලා දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තවදුරටත් දේශනා කරනවා එහෙම භාග්‍යවතුන් වහන්සේ ගැන පරීක්ෂා කරනකොට නුවණින් විමසනකොට වහන්සේ මේ ළඟකදී ඊයේ පෙරේදා ඉඳලා ගුණ ධර්ම ආරක්ෂා කරන්න පටන් ගත්ත කෙනෙක් නම් නෙවෙයි. වහන්සේ තා දීර්ඝ කාලයක සිට පිවිතුරු සම්මා ජීවය 8 වෙනි කොට ඇති මේ කුසල ධර්ම ආරක්ෂා කරගෙන එන කෙනෙක් කියලා දැනගත්තාම ශ්‍රාවකේ භාග්‍යවතුන් වහන්සේ ගැන තවදුරටත් නුවණින් විමසන්ට පරීක්ෂා කරන්න ඕන කියලා කිව්වා. කොහොමද ඒක කරන්නේ? ඤත්තජ්ජාපන්නෝ අයං ආයස්මා බික්ඛු යසම්පත්තු සංවිජ්ජන්තස්ස ඉදේ කච්චේ ආදිනවාති. එතකොට ඤත්තජ්ජාපන්නෝ කියන්නේ සමාජයේ බොහෝ දෙනා අතර තාමත් ප්‍රසිද්ධියටපත් වෙනවා කියන එකයි. යසම්පත්තු ඊ타මත් ප්‍රසිද්ධ කීර්තියක් ඇතිව පිරිවර සම්පත් ඇතිව ජීවත් වෙනවා කියන එකයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැන නුවණින් විමසන ශ්‍රාවකෙක් විමසා බලන්න ඕන කිව්වා. මේ තථාගතයන් වහන්සේ ඤත්තජ්ජාපන්නෝ සමාජයේ බොහෝ දෙනා අතර තාමත් ප්‍රසිද්ධියට පත් වෙච්ච කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අසම්පත්තෝ තාමත් ප්‍රසිද්ධ කීර්තියක් ඇතිව පිරිවර සම්පත් ඇතිව ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒ ප්‍රසිද්ධියත් පිරිවර සම්පත්තියත් නිසා සංවිජ්ජන්තස්ස ඉදේ කච්චේ ආදිනවාති. හිතේ ඇති කරගත්ත මාන්නයක් නිසා පිරිහීමක් ඒ ජීවිතය තුළ තියෙනවද කියලා නුවණින් විමසලා බලන්න කිව්වා. මෙතනදී ඇයි එහෙම නුවණින් විමසන්න ඕන කරන්නේ කියලා පැහැදිලි කරනවා. ඊටම වැදගත් පැහැදිලි කිරීමක් එක සූත්‍රයේ මෙහිමයි දේශනා කරන්නේ. නතාව භික්ඛවේ භික්ඛුනෝ ඉදේ කච්චේ ආදිනවා සංවිජ්ජಂತಿ යාවන ඤත්තජ්ජාපන්නෝ හෝති යසම්පත්තෝ යතෝචකෝ භික්ඛවේ භික්ඛු ඤත්තජ්ජාපන්නෝ හෝති යසම්පත්තෝ අතසිදේ කච්චෝ ආදිනවා සංවිජ්ජಂತಿ. මේ දේශනාවේ තේරුම මේකයි. මහණෙනි යම් කිසි ශ්‍රාවකෙක් ඉන්න පුළුවනි. එයා සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියටපත් වෙලා නැහැ
කීර්තියක් නැහැ. ඒ නිසා පිරිවර සම්පතකුත් එයාට නැහැ. ඉතින් කීර්තිමත් නොවන තාක්කල් ප්‍රසිද්ධියටපත් නොවන තාක්කල් එයාගේ මාන්නය නිසා ඇතිවන පිරිහීමක් පෙනෙන්නේ නැහැ. නමුත් ඔන්න කවදා හරි දවසක ඤත්තජ්ජාපන්නෝ එයා සමාජයේ බොහෝ දෙනා අතර ඉතාමත් ප්‍රසිද්ධියටපත් වෙනකොට යසම්පත්තෝ ප්‍රසිද්ධියටපත් වෙලා පිරිවර සම්පත් ලැබෙනකොට මට තමයි ඔක්කොම තියෙන්නේ කියලා මාන්නෙන් ඉදිමිලා එයා පිරිනනවා. අනේ නිසායි මේ ඥානවන්ත ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ එහෙම කෙනෙක්ද කියලා විමසන්න කිව්වේ. ඉතින් එහෙම භාග්‍යවතුන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කරනකොට විමසනකොට උන්වහන්සේ ඤත්තජ්ජාපන්නෝ ආයස්මා බික්ඛු යසම්පත්තෝ නාස්සයිදේ කච්චේ ආදිනවා සංවිජ්ජන්තිති. බොහෝ කාලයක සිට සමාජයේ බොහෝ දෙනා අතර ඊ타මත් ප්‍රසිද්ධියට පත්වල වැඩ හිටියත් ඊ타මත් ප්‍රසිද්ධ කීර්තිමත් පිරිවර සම්පත් ඇතුව වැඩ හිටියත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල කිසිම වෙනසක් නැහැ. මාන්නයක් නැහැ. කිසිම පිරිහීමක් නැහැ කියලා දැනගන්න දැක ගන්න පුළුවන් වෙනවා කියලා දේශනා කළා. ඊළඟට තවදුරටත් දේශනා කරන මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ගැන පරීක්ෂා කරනකොට නොනින් විමසනකොට වහන්සේ කතරම් ප්‍රසිද්ධියටපත් වුණත් කීර්තිමත් පිරිවර සම්පත් ඇතුව වැඩ හිටියත් ඒ නිසා ඇතිවෙන ආධ්‍යාත්මික පිරිහීමක් නම් උන්වහන්සේ තුල දකින්ට ලැබෙන්නේ නැත කියලා අවබෝධ වෙනකොට මේ ඥානවන්ත ශ්‍රාවකෙක් භාග්‍යවතුන් වහන්සේ ගැන තවදුරටත් නුවණින් විමසන්ට පරීක්ෂා කරන්න ඕන කියලා දේශනා කරනවා. කොහොමද ඒක කරන්නේ? අභයූපරතෝ ආයස්මා නායමායස්මා භයූපරතෝ විතරාගත්තා කාමේන සේවති khaya රාගස්සාති. මෙහෙම තථාගතයන් වහන්සේ ගැන නුවණින් විමසලා පරීක්ෂා කරලා බලන්න කියලා දේශනා කළා. මේ ආශ්මතුන් ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම මේ පංචකාමයන්ගෙන් වැළකී සිටින්නේ අභයූපරතු සිතේ භය නැති කරගෙනද? එහෙම නැතිනම් භයූපරතු පංචකාමයන් සේවනය කිරීමට බයෙන් නැත්නම් පංචකාම වලට බයේ පංචකාම සේවනයෙන් වැළකී සිටින කෙනෙක්වත්ද? ඒ වගේම khaya රාගස්සාති පංචකාම පිළිබඳ ඇලීම සම්පූර්ණයෙන් සිතේ නැතිවීම නිසා සිතේ ඇතිවෙන විතරාගත්තා නොඇලීම නිසාම කාමයන් සේවනය කරන්නේ නැද්ද කියලා නුවණින් පරීක්ෂා කරලා විමසලා බලන්න කිව්වා. එතකොට එහෙම නුවණින් පරීක්ෂා කරන විමසන ශ්‍රාවකයෙකුට වැටහෙන්නේ මෙහිමයි. අභයූපරතෝ ආයස්මා නායමායස්මා භයූපරතෝ විතරාගරත්තා කාමේන සේවති khaya රාගස්සාති. තථාගතයන් වහන්සේ මේ පංචකාමයන්ගෙන් වැළකී සිටින්නේ සිතේ කිසිම භයක් නැතුවයි. ඒ වගේම පංචකාමයන් සේවනය කිරීමට බයෙන් නැතිනම් පංචකාම වලට බයේ ඒවා සේවනය කිරීමෙන් වැළකී සිටින කෙනෙක් නොවේ. ඒ වගේම පංචකාම පිළිබඳව සිතේ ඇලීම සම්පූර්ණයෙන්ම නැතිවීම නිසාම සිතේ ඇතිවන විතරාගත්තා නොඇලීම නිසාම කාමයන් සේවනය කරන්නේ නැත කියලා දැක ගන්නට දැන ගන්නට පුළුවන් වෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විමර්ශක සූත්‍රයේදී දේශනා කොට වදාරනවා මහණෙනි යම් කිසි කෙනෙකුට ඔබ මෙහෙම කියනවා කොහොමද ඒ භාග්‍යවතුන් වහන්සේ මේ පංචකාම වලින් වැළකී සිටින්නේ සිතේ කිසිම භයක් නැතිවයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පංචකාම සේවනය කිරීමට බයෙන් නැතිනම් පංචකාම වලට බයේ ඒවා සේවනය කිරීමෙන් වැළකී සිටිනවා නොවේ. උන්වහන්සේ පංචකාම වලින් වැළකී සිටින්නේ ඒ පිළිබඳව උන්වහන්සේගේ සිතේ ඇලීම සම්පූර්ණයෙන්ම නැතිවීම නිසායි. උන්වහන්සේ සිතේ ඇතිවෙන නොඇලීම නිසාමයි පංචකාමයන් සේවනය කරන්නේ නැත්තේ කියලා ඔබ කාට හරි කියනකොට ඒක අහන කෙනා ඔබෙන් මෙහෙම ප්‍රශ්න කරන්න පුළුවනි කිව්වා. කේ පනායස්මතු ආකාරා කේ අන්වයා යේනායස්මා එවං වදේති. ඒ ආයස්මතුන්ගේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මොන විදිහේ ස්වභාවයක් දැකලාද කවර ආකාරයක ධර්මතාවයක් දැකලාද ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන එහෙම කියන්නේ කියලා අහයි. එතකොට හරියට නිවැරදිව එයාට පිළිතුරක් දෙනවා නම් පිළිතුරු දිය යුතු ආකාරය මෙහෙමයි කියලා දේශනා කරනවා. ඒ ප්‍රශ්න කරන කෙනාට මෙහෙම පිළිතුරු දෙන්න කිව්වා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ හැටි මෙහෙමයි. උන්වහන්සේ සංඝේවා විහරන්තු භික්ෂු සංඝ රත්නයේ මැද වැඩ ඉන්නකොට ඒකෝවා විහරන්තු උන්වහන්සේ තනිවම ඉන්නකොට ඒච තත්ත සුගතා ඒච තත්ත දුග්ගතා උන්වහන්සේ රහතන් වහන්සේලා අතර ඉන්නකොට ඒ වගේම වැරදි කරන නොහික්මුණු අය අතර ඉන්නකොට ඒච තත්ත ගණ මනසාසන්ති උන්වහන්සේ පිරිසකට අනුශාසනා කරනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට උන්වහන්සේගේ මේ කිසිම තැනකදී කිසිම වෙනසක් පෙනෙන්නට නැහැ. ඒ තැතමයි ඉන්නවා ඒ අය ඒච ඉදේ කච්චේ ආමිසේසු සම්දිස්සන්ති ඒච ඉදේ කච්චේ ආමිසේන අනුපලිත්තා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ගිලෙනවා. ඇතැම් අය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නොඇලී වාසය කරනවා. ඉතින් මේ කාරණේ දිහා බලනකොට භාග්‍යවතුන් වහන්සේ හෙලා දකින්නට බෑ කියලා ඒ අහන අයට පැහැදිලි කර දෙන්න කිව්වා. ඊළඟට දේශනා කරනවා ඒ ප්‍රශ්න කරන අයට කියන්න කියලා මම පංචකාම වලින් වැළකී සිටින්නේ සිතේ කිසිම භයක් නැතිවයි. ඒ වගේම පංචකාම සේවනය කරන්නට බයේ නැත්නම් පංචකාම වලට බයේ ඒවා සේවනය නොකර සිටිනවා නොවේ කියන මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි මම ඇසුවේ. වහන්සේ හමුවේදීමයි අහලා දැනගත්තේ කියලා මේ කාරණය ඒ ප්‍රශ්න කරන අයට කියන්න කිව්වා. දැන් මේ විමර්ශක සූත්‍රයේදී මෙතෙක් දුරට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද නැතිද උන්වහන්සේ තුල කෙලෙස් තියෙනවද නැතිද කියලා මුලදී කිව්ව විදිහට චේතෝ පරිඥානේ නැති ඥානවන්ත ශ්‍රාවකයා ඇහින් බලද්දී කනෙන් අහද්දී තථාගතයන් වහන්සේ විමසුවානේ. ඒ ඥානවන්ත ශ්‍රාවකයාට මේ විමර්ශක සූත්‍රයේදී කියන්නේ ග්‍රන්ථි විමර්ශකයා කියලා. ඊළඟට දැන් මොකද කරන්නේ මේ ශ්‍රාවකයා?
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා తත්‍ර භික්ඛවේ තථාගතෝව උත්තරින් පටිපුච්චිතබ්බෝ කියලා. ඒ කියන්නේ මේ ශ්‍රාවකයා ඊළඟට මූල විමර්ශකයා වෙනවා. ඒ කියන්නේ තමන් මෙතෙක් ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඇහින් දැකලා විමසපු කරුණු, කනින් අහලා විමසපු කරුණු දැන් ශාස්ත්‍රුන් වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේගෙන්ම අහලා දැනගන්න කිව්වා. ඒක තමයි තථාගතෝ උත්තරින් පටිපුච්චිතබ්බෝ කියලා කිව්වේ. දැන් මේ ඥානවන්ත ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා මුල ඉඳලම අහනවා. කෙනෙක් දිහා ඇහින් බලද්දී කනෙන් අහද්දී දැක ගන්නට පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ බඳු කෙලෙස් භාග්‍යවතුන් වහන්සේට තියෙනවද නැද්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙහිමයි. "යේ සංකලිට්ඨා චක්කුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති" කියලා. ඇහින් බලද්දී කනෙන් අහද්දී අහුවෙන කෙලෙස් තියෙනවා තමයි. නමුත් එබඳු කෙලෙස් තථාගතයන් වහන්සේට නැත කියලා පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා මේ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම: ඇහින් බලද්දී කනෙන් අහද්දී දැක ගන්නට පුළුවන් වෙන ඒ වගේ කලින් කලට වෙනස් වෙන කෙලෙස් භාග්‍යවතුන් වහන්සේට තියෙනවද නැතිද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙහිමයි: "යේ වීතිමිස්සා චක්කුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස්ස සංවිජ්ජන්ති" කියලා. ඇහින් බලද්දී කනින් අහද්දී දැක ගන්නට පුළුවන් වෙන කලින් කලට වෙනස් වෙන කෙලෙස් තියෙනවා තමයි. නමුත් එහෙම කලින් කලට වෙනස් වෙන කෙලෙස් තථාගතයන් වහන්සේට නැත කියලා පිළිතුරු දෙනවා. ඊළඟට මේ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා: ඇහින් බලද්දී කනෙන් අහද්දී වෝදාතා ධම්මා ආජීව පාරිශුද්ධිය දැක ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ බඳු වෝදාත ධම්ම ආජීව පාරිශුද්ධියෙන් යුක්ත කෙනෙක්ද නැද්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙහිමයි: "යේ වෝදාතා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති තේ තථාගතස්ස" ඇහින් බලද්දී කනෙන් අහද්දී මේ වෝදාත ධම්ම ආජීව පාරිශුද්ධිය දැක ගන්නට පුළුවනි. තථාගතයන් වහන්සේ තුල ආජීව පාරිශුද්ධිය දැක ගන්නට පුළුවන් තමයි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට දේශනා කරනවා තථාගතයන් වහන්සේ: "ඒත පතෝහමස්මින්" මේ පිරිසිදු ආජීවය අටවෙනි කොට ඇති සීලය තථාගතයන් වහන්සේ පිළිබඳව විමසන අයට, පරීක්ෂා කරන අයට විමසන්ට මාර්ගය කරලයි තියෙන්නේ කියලා දේශනා කළා. ඒත ගෝචරෝ මේ පිරිසිදු ආජීවය අටවෙනි කොට ඇති සීලයම මම ගොදුරු කරගෙන අරමුණු කරගෙනයි ඉන්නේ කියලා දේශනා කළා. එහෙම වුණත් නෝචතේන ධම්මයෝති කිව්වා. ඒ පිරිසිදු ආජීවය අටවෙනි කොට ඇති සීලය ගැන අමුතුවෙන් තෘෂ්ණාවෙන් බැඳීමක් එහෙම මට නැත කියලා දේශනා කළා. ඊළඟට දේශනා කරනවා: "ඒවං වාදිකෝ භික්ඛවේ සත්තාරං අරහති ශාවකෝ උපසංකමිතුන් ධම්මසවනාය." මෙන්න මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙතට තමයි ශ්‍රාවකෙක් බණහන්ට ධර්ම ශ්‍රවණයට යන්න ඕන. එයාට ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මය කෙබඳු එකක්ද?
කියලා පැහැදිලි කරනවා. ඒ ධර්මය උත්තරින් අහගෙන ඉන්නකොට දිගින් දිගට ධර්මයේ අර්ථ ඉතාමත් පැහැදිලි වන විදිහටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට පනීතං ඉතාමත් මිහිරි ලෙසට ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම කන්න සුක්ක සප්පටි භාගං කුසල ධර්ම අකුසල ධර්ම විස්තර කරමින් ධර්ම දේශනා කරනවා. ඉතින් මෙහෙම අහගෙන ඉන්නකොට ඒ ධර්මය දිගින් දිගට ධර්මයේ අර්ථ ඉතා පැහැදිලි වන විදිහට දේශනා කරන මේ ධර්මය ඉතාමත් මිහිරි ලෙසට කුසල අකුසල ධර්ම විස්තර කරමින් දේශනා කරන ධර්මය අහන ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් ධර්මය අවබෝධ වුණාට පස්සේ සත්තරි පසීදති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. ඒ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා උන් ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා. ඉතින් එහෙම සිතේ ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගත්ත කෙනෙකුගෙන් තව කෙනෙක් මෙහෙම අහන්න පුළුවනි කිව්වා. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. වහන්සේ දේශනා කරන ධර්මය තා මනවින් දේශනා කළ ධර්මයක්. ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ මොන විදිහේ ධර්මතාවයක් දැකලාද එහෙම කියන්නේ කියලා ඇහුවොත් ඒ අහන කෙනාට පිළිතුරු දිය යුත්තේ මෙහිමයි කියලා දේශනා කරනවා. එයාට කියන්න ඕන මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙතට ධර්මයේ අහන්ට කියා මම මේ ධර්මයේ ඇසුවා. වහන්සේ දිගින් දිගට ධර්මයේ අර්ථය ඉතාමත් පැහැදිලි වන විදිහට ධර්මයේ දේශනා කළා. ඒ ධර්මය ඉතාමත් මිහිරි ලෙස දේශනා කළා. කුසල අකුසල ධර්ම විස්තර කරමින් ධර්ම දේශනා කළා. ඒ දේශනා කරන ධර්මය ඒ ආකාරයටම මම හිතෙන් අවබෝධ කළා. අවබෝධය ලැබුණ නිසා භාග්‍යවතුන් වහන්සේ ගැන ප්‍රසාදයක් මගේ හිතේ ඇති වුණා. ඉතින් මේ නිසා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. වහන්සේ දේශනා කරන ධර්මය ඉතා මනවින් දේශනා කරන ධර්මයක්. ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා මම කියන්නේ ඒ නිසයි කියලා කියන්න කිව්වා. ඊළඟට මේ විමර්ශක සූත්‍ර දේශනාව අවසන් කරන්නට ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විමර්ශක සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන විදිහට මේ ආකාරයට මේ සූත්‍රයේ මේ දේශනා කළ පදවලට අනුව වචනවලට අනුව යම්කිසි නුවණ තියෙන ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ පිළිබඳව නුවණින් විමසුවොත් සද්ධා නිවිට්ඨෝ හෝති. සද්ධා නිවිට්ඨ කියන්නේ ඒ ශ්‍රාවකයා ශ්‍රද්ධාව තුල වාසය කරන කෙනෙක් වෙනවා. සිත තුල ශ්‍රද්ධාව නිවැරදි විදිහට පිහිටුවා ගත්ත කෙනෙක් වෙනවා. අවබෝධයෙන් ඇතිවන ශ්‍රද්ධාවට අවනතු කෙනෙක් වෙනවා. ඊළඟට එයාගේ ශ්‍රද්ධාව මූලජාතා පතිට්ඨිතා හිත ඇතුලේ හෙළවෙන්නේ නැතිව මුල් බැස ගන්නවා. ඒ කියන්නේ එතකොට ඒ ශ්‍රාවකයා සෝතාපට්ටි මාර්ගයට වැටීමෙන් ශ්‍රද්ධාව සිත තුළ මුල් බැසගෙන අවසానයි. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවට තමයි කියන්නේ අයං උච්චති භික්ඛවේ ආකාරවතී ශ්‍රද්ධා කියලා. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව කරුණු සහිතව ඇති කරගත්ත
අවබෝධයේ සහිත වූ ශ්‍රද්ධාවක් වෙනවා. ඒ ආකාරයට සිටේ ඇති කරගත්ත ඒ ආකාරවතී ශ්‍රද්ධාව කොහොම එකක්ද? ඒ ශ්‍රද්ධාව දස්සන මූලිකා සෝතාපට්ටි මාර්ග ඵලයට මුල් වෙනවා. දල්හා ඒ අවබෝධයේ මුල් කරගත්ත ශ්‍රද්ධාව නොසෙල් වෙන දැඩි එකක් වෙනවා. ඉතින් මේ දස්සන මූලික වූ දැඩි වූ ශ්‍රද්ධාව අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවාලෝකස්මින් මේ ලෝකයේ කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මේකුට ඒ ඇති වුණු ශ්‍රද්ධාවෙන් ඒ ශ්‍රාවකයාව එළියට ඇදලා දාන්න බෑ. පෙරලන්ට බෑ. ඉවතට ඇදලා දාන්න බෑ කියලා දේශනා කළා. ඒකයි අසංහාරියා කිව්වේ. ඊළඟට මහණෙනි ඔය විදිහට තමයි තථාගතයන් වහන්සේ ගැන ධම්ම සමන්නේසනා ධර්මයට අනුව පරීක්ෂා කරලා බලන්නේ කිව්වා. මහණෙනි ඔය විදිහට තමයි තථාගතයන් වහන්සේ ගැන ධම්මතා සුසමන්නිට්ඨා ධර්මයට අනුව පරීක්ෂා කරනකොට තථාගතයන් වහන්සේ ඇතිසැටියෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ කියලා දේශනා කළා. මේ විමර්ශක සූත්‍ර දේශනාවට කියන්නේ බුද්ධ සීහනාද කියලා. ඉතින් මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නයට පැහැදිලි කරලා ඉගැන්වුවා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා තාම සතුටින් සාදු සාදු කියලා මේ දේශනාව පිළිගත්තා.